And now, live at 8. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය Live at 8 සමගින්. අද Live at 8 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා රට වසා දමන්නයි මල්වතු අස්කිරි මහනා හිමිවරුන් සහ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් ජනපතිගෙන් ඉල්ලයි. දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සටහන් කරමින් ඊයේ ආසාදිතයන් 3676ක්. අද මෙතෙක් ආසාදිතයන් 2720ක්. කොවිඩ් රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ඇතුළත් කිරීමට අද සිට බස්නාහිර පළාතේ නව ක්‍රමවේදයක්. තවමත් නොතේරෙන අවදානම. Happy birthday to you. දැන් අර බලන්න අර පැස් ලයිට් දාලා. හරිද? සම්පූර්ණ මේක උත්සවයක් විදිහට කරන්නනේ ඔයගොල්ලෝ ලෑස්ති වෙන්නේ මේ. ඉතින් පැස් නම එන්න ඕනේ. ලබන සඳුදා සිට පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළට. ඇමති බන්දුලගේ අලුත්ම සහන මල්ල. රුපියල් 1998ක මිලට 1998 කියන දුරකථන අංකයට කතා කළාම මේ සහන මල්ල කිසිදු ප්‍රවාහන ගාස්තුවක් නැතුව නිවසට ගෙනින් දෙනවා ලංකාව පුරාම. අස්කිරි මහනා හිමියන්ට දුක කිව් ඉහළ පොලිස් නිලධාරීන්. මේ දළදා හාමුදුරුවන්ට වැඳලා ඉල්ලන්නේ මේ මහානායක මහඳුන ඉල්ලන්නේ අපිට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න එපා. අපිට විරුද්ධව අධිකරණ නඩු පවරන්න එපා. COVID-19 වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා සතියක කාලයක් රට වසා තැබීමට කටයුතු කරන ලෙස මල්වතු සහ අස්කිරි පාර්ශවයේ මහානායක හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මහානායක හිමිවරුන් මේ ඉල්ලීම සිදු කර ඇත්තේ ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමු කරමින්. මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවී ශ්‍රී සුමංගල සහ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය පරකාගොඩ ශ්‍රී ඥානරතන යන මහානා හිමිවරුන්ගේ අත්සනින් යුතුව අදාළ ලිපිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයා වෙත යොමු කර තිබෙනවා. COVID-19 වෛරසය ආරම්භක අවස්ථාවේදී නිරෝධායන ඇඳුරු නීතිය පනවා ජනතාවට සහන සැලසෙමින් ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් රජයේ ජන ජීවිතය සුරක්ෂිත කිරීමට ගෙන ගිය වැඩපිළිවෙල අගයන බවද අදාළ ලිපියේ සඳහන්. මේ වන විට රජය ගෙන යන එන්නත් කරන වැඩපිළිවෙලටද ප්‍රශංසා පිරිනමන මහානායක හිමිවරුන් පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසයේ දැඩි ව්‍යාප්තිය හේතුවෙන් සමස්ත රටවැසියන් මහත් ව්‍යසනයකට මුහුණ පා සිටින බවයි. එයින් ජන ජීවිතය සුරක්ෂිත කරනුවත් සෞඛ්‍ය විශේෂඥයින්ගේ උපදෙස් සහ නිර්දේශ පරිදි සතියක පමණ කාලයකට හෝ රට වසා දමා ජනතාවට අවශ්‍ය පහසුකම් සැලසෙමින් රෝග ව්‍යාප්තිය පාලනයට පියවර ගන්නා ලෙස මල්වතු සහ අස්කිරි පාර්ශ්වයේ මහානායක හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර අවම වශයෙන් සති 3කට රට අගුළු දමන ලෙස ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10ක් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් යෝජනා කරනවා. COVID-19 වසංගතය හමුවේ රට මුහුණ දී ඇති අභියෝග ජය ගැනීම යන මාතෘකාව යටතේ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක් මගින් ඔවුන් වසංගත තත්ත්වයේ පාලනයට ගත යුතු පියවර 7ක් යෝජනා කර තිබෙනවා. අපේ ජනබල පක්ෂයේ නායක පූජ්‍ය අතුරුලී රතන හිමි, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමේ නායක උදේ ගම්මන් පිළ යන මහත්වරුන් ලිපියට අත්සන් තබා තිබෙනවා. මීට අමතරව එම ලිපියට අත්සන් තබා ඇත්තේ ජාතික කොංග්‍රසයේ ALM අතාඋල්ලා, එක්සත් මහජන පක්ෂයේ ටිරාන් අලස්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ජී වීරසිංහ, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න සහ යුතුයකම ජාතික සංවිධානයේ ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන්. එම පක්ෂ නියෝජිතයන් අදාළ ලිපියෙන් පෙන්වා දෙන්නේ රට වසා දැමීමෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව දැනුවත් වූද පවතින තත්ත්වය හමුවේ රට වසා තැබීමකින් තොරව කොවිඩ් රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමට පහත එලීමට නොහැකි වනු ඇති බවයි. වර්තමානයේදී රට විවෘතව පැවතුනද නිරෝධායනය වන හා රෝගයට බියෙන් තැතිගත් අධික පිරිස හමුවේ රට අකර්මණ්‍ය වී ඇති අතර රෝගය පාලනය කළ විට ඔවුන් විශ්වාසයෙන් නැවත ආර්ථික ක්‍රියාවලිය සමග සම්බන්ධ වනු ඇති බව
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්. එමෙන්ම මේ ජාතික ආපදාවක් බැවින් ඊට මුහුණ දීම සඳහා සර්වපාක්ෂික යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර ඊට උපදෙස් දීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේද විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කළ යුතු බවද ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයන් ජනාධිපතිවරයාට යෝජනා කර තිබෙනවා. මෙවන් වූ දැවැන්ත අභියෝගයකට ජාතියක් ලෙස මුහුණ දීමේදී ආණ්ඩුව පිළිබඳව ජනතා විශ්වසනීයත්වයේ අතිශයින්ම තීරණාත්මක සාධකයක් බව පෙන්වා දෙන පක්ෂ නායකයන් පවසන්නේ කොරෝනා රෝගීන් ගණන සම්බන්ධයෙන් තොරතුරු චේතාන්විතව විකෘති කිරීමක් ජාතික මට්ටමේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කර ඇති බවයි. එවන් තත්ත්වයක් හමුවේ පක්ෂ නායකයන් ජනාධිපතිවරයා වෙත යෝජනා කරන්නේ ජනතා විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා කළ යුත්තේ දත්ත විකෘති කිරීමට සම්බන්ධ සියලු නිලධාරීන්ට තරාතිරම නොබලා දඬුවම් ලබා දිය යුතු බවටයි. මේ අතර රජයේ හවුල්කාර පක්ෂ නායකයන් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා මෙලෙස අදහස් පළ කළා. හවුල්කාර පක්ෂවල නායකයෝ විශාල පිරිසක් ඉන්නවා කැබිනට් මණ්ඩලයේ. ඉතින් අපි ගිය සැරේ පැය 4කටත් වැඩිය කාලයක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරා. නොයෙකුත් ප්‍රශ්න පිළිබඳව වැඩිම සාකච්ඡා කරේ මේ රටේ කොවිඩ් වසංගතය පිළිබඳව. ඉතින් ඇත්තම හවුල්කාර පක්ෂ එහෙම අත්සන් කරලා ජනාධිපතිතුමාට දීමේ වරදක් නැහැ. නමුත් එදා කැබිනට් මණ්ඩලයේ ඉන්න මේ නායකයෝ කීප දෙනෙක් ඒ අයට දුණා මේ පිළිබඳව මීට වඩා එහෙනම් කතා කරන්න. ඉතින් මම දන්නේ මේක මේ තත්ත්වෙන් කරන එක නම් ගැලපෙන්නේ නැහැ. කෙසේ වුණත් ජනාධිපතිතුමා ගණ්ඩ ඕන තීන්දුව නිවැරදිව ගනී. බස්නාහිර පළාත තුළ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් අද සිට ආරම්භ කර තිබෙනවා. මේ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා. ඒ ආසාදිතයින් 3676ක්. අදත් මෙරටින් ආසාදිතයින් 2720 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 3,72,079ක්. අකණ්ඩව 7 වෙනි දිනටත් දෛනික ආසාදිතයන් වාර්තා වීම 3000 සීමාව ඉක්මවා යමින් ඊයේ ආසාදිතයන් 3676ක් වාර්තා වුණා. මේ දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවයි. මීට පෙර වැඩිම ආසාදිතයන් වාර්තා වූයේ පසුගිය මැයි 19 වනදා වන අතර එම සංඛ්‍යාව 3623ක්. මේකට විසඳුම මොකක්වත් නෙවෙයි අපි කොහොම හරි එකතු වෙලා මේ රෝගය පැතිරෙන එක වළක්වන්න. මොකද මේකට සෞඛ්‍යයට මැදිහත් වෙලා බැරියර් එකක් ඇති කරලා මෙතනින් එහාට බෝ වෙන්න දෙන්නේ නැහැ කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු ඒකරාශී වෙනවා නම් සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්නේ නැත්නම් මේක ඉදිරියටම යනවා. යටියන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය සිදු කළ ආඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 546කින් 239 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ අද සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300කින් 124 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනා ගැනුණා. 113 115 120 123 124 126 131 ඒ පිරිස පොසිටිව්. උහන වෑරන් කැටගොඩ ප්‍රදේශයේ COVID-19 ආසාදිතයන්ගේ සමීප ආශ්‍රිතයන් පිරිසක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට ගිය උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් පිරිසකට විරෝධය පළ වුණා. ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට එම පිරිස මෙහිදී ඉඩ ලබා දී නැති අතර එහිදී නොසන්සුන්කාරී තත්ත්වයක් දහටගෙන තිබෙනවා. එහිදී අදාළ පුද්ගලයන් පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි වී ඇති අතර උහන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. ඒ අනුව අදාළ පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කර තිබෙනවා. මේ අතර PCR මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙකු එම ස්ථානයේදී හදිසියේ රෝගී වූ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. බස්නාහිර පළාතෙන් හඳුනා ගන්නා COVID-19 ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට නව ක්‍රමවේදයක් අද සිට ආරම්භ කර ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස්වල කළමනාකරණය සඳහා යොමු කිරීමට කෙටි පණිවිඩ සහ දුරකථන ඇමතුම් යන ක්‍රමවේද දෙක ඔස්සේ මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. බස්නාහිර පළාත තුළ ආසාදනය වන රෝගීන් සිය විස්තර කෙටි පණිවිඩයක් මගින් යොමු කළ යුතු වනවා. ශ්වසන අපහසුතා ඇති රෝගීන් හිස්තැනක්, වයස හිස්තැනක්, ජාතික හැඳුනුම්පත් අංකය හිස්තැනක් ලිපිනය සඳහන් කර 19.04 අංකයට කෙටි පණිවිඩයක් යොමු කළ යුතුයි. උණ තත්ත්වයෙන් පෙළෙන රෝගීන් 19.04ට කෙටි පණිවිඩයක් යොමු කළ යුතු වන්නේ B හිස්තැනක්, වයස හිස්තැනක්, ජාතික හැඳුනුම්පත් අංකය හිස්තැනක් ලිපිනය ලෙසයි.
කිසිදු රෝග ලක්ෂණයක් නොමැති රෝගීන් C හිස්තැනක්, වයස හිස්තැනක්, ජාතික හැඳුනුම්පත් අංකය හිස්තැනක් ලිපින සඳහන් කර 19.04 අංකයට කෙටි පණිවිඩයක් යොමු කළ යුතුයි. පසු අදාළ තොරතුරු COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් වෛද්‍ය කණ්ඩායම් වෙත යොමු කරනු ඇති. අදාළ තොරතුරු වර්ගීකරණය කිරීමෙන් පසු දුරකථන අංක 247 මගින් සම්බන්ධ වී රෝගී තත්ත්වය නිශ්චය කර ඔවුන් අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරන අතර ඒ සඳහා ගිලන් රථ සේවා සහ අනිකුත් පහසුකම්ද සැපයනවා. නිවෙස් නිරෝධායනයට යොමු කරන රෝගීන් නිරතුරුව වෛද්‍ය අධීක්ෂණයට යොමු කරන අතර දුරකථන අංක 1390 හරහා අවශ්‍ය සම්බන්ධීකරණය සිදු කරන බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවසුවේ. නිවෙස් තුළ තව ප්‍රතිකාර කරන ක්‍රමවේදයක් අපි කිසිම රෝගියෙක්ව අතහැරලා දාන්න කටයුතු කරේ නැහැ. ඔවුන්ව වෛද්‍ය අධීක්ෂණයක් යටතේ තමයි මේ දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වෙමින් රඳවා ගන්න කටයුතු කළේ. සමහර රෝගීන් මේක වරදවා තේරුම් අරගෙන මේ ක්‍රමවේදය සමග සම්බන්ධ වෙන්නේ නැතුව නිවෙස් තුළ රැඳෙන්න ගත්තා. මේ අතර ඊයේ තවත් ආසාදිත මරණ 170ක්ද තහවුරු කෙරුණා. ඉන් 86 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 84 දෙනා පිරිමි පුද්ගලයන්. මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 6604ක්. බණ්ඩාරවෙල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයේ සිටි පුද්ගලයන් 8 දෙනෙකු අද මියගොස් ඇති අතර එම දේහයන් තැන්පත් කිරීමට ප්‍රමාණවත් ඉඩ පහසුකම් රෝහලේ දක්නට ලැබුණේ නැහැ. කෙසේ වෙතත් එම මලසිරු වලින් 4ක් බණ්ඩාරවෙල දෙමෝදරා හල්දුම්මුල්ල ආදාහනාගාරවලදී ආදාහනය කිරීමටයි පියවර ගත්තේ. ඇම්බුලන්ස් එකේ බොඩිස් කීයක් විතරද මේ වෙනකොට ගෙනල්ලාද? දැනට 40කට වැඩිය ප්‍රවාහනය කරලා තියෙනවා. නගාටුවක් තමයි ඇති වෙන්නේ. මොකද මේ අපේ අය පරිස්සම් වෙන්නේ නැති එකේ ප්‍රතිඵල තමයි මේ දැන් රෝහලේ මුදසරියාගාරයේ ඉඩ නැහැ දාන්න. ඉතින් ගෙනියනවානේ. ගොඩක් අමාරුයි මහන්සි හුස්ම ගන්න බෑ අපිට. ගොඩක්ම ඇඟට මහන්සි. අපි වෙලාව කලාව බලන්නේ නැතුව අපේ රටේ සහෝදර ජනතාව වෙනුවෙන් පරිමයෙන් වැඩ කරනවා. මිනිස්සුන්ට කියන්න තියෙන්නේ ඊට වැඩිය හොඳ අවබෝධයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එක තමයි. මේ අතර COVID-19 පැතිරීම වැළැක්වීම සඳහා එන්නත් කරන වැඩපිළිවෙල අද දෙවෙනි ප්‍රදේශ කිහිපයකම ක්‍රියාත්මක වුණා. මේ වන විට මෙරට භාවිතයට ගැනෙන කුමන හෝ එන්නතක පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයන් සංඛ්‍යාව 1,20,19,193ක්. පුද්ගලයන් 51,24,185 දෙනෙකුට මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දී තිබෙනවා. වකුගඩු බද්ධ කරන ලද රෝගීන් ප්‍රතිශක්තිය අඩු කරන බෙහෙත් වර්ග පාවිච්චි කරනවා. එම නිසා ඔවුන් ඇසක වශයෙන්ම කොවිඩ් රෝගයට ගොදුරු වීමේ වැඩි අවදානමක් තියෙන පුද්ගලයන්. ඒ නිසා අනිවාර්යයෙන්ම තවමත් කොවිඩ් එන්නත ලබාගෙන නැත්නම් පුළුවන් තරම් ඉක්මනට එන්නත ලබා ගන්න. යම් හේයකින් මෙම වෛරසය ආසාදනය වුණොත් මෙම වකුගඩු බද්ධ කරපු රෝගීන්ට නිවෙස්වල ඉඳගෙන මේ රෝගයට ප්‍රතිකාර ගන්න උත්සාහ කරන්න එපා. ඔවුන් ඉතා ඉක්මනින් සංකුලතාවලට යන්න පුළුවන්. මේ රෝගයට ගොදුරු වුණොත් වකුගඩු බද්ධ කරපු රෝගියෙක් පුළුවන් තරම් ඉක්මනට රෝහලකට පැමිණෙන්න. මේ අතර තවත් COVID-19 ආසාදිතයින් 1073 දෙනෙකු අද වාර්තා වූ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව අද දිනේ මෙතෙක් වාර්තා වී ඇති සමස්ත COVID ආසාදිතයින් සංඛ්‍යාව 3793ක්. මෙම ආසාදිතයින් සංඛ්‍යාව දිනක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවද වනවා. මේ අතර නිවැරදි ලෙස මුඛ ආවරණ භාවිත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ අද පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී මුවාවරණය දැම්මට පස්සේ නොකල යුතු දෑ බොහොමයක් තියෙනවා. මෙලෙස නළලේ රඳවාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා. කිසිදු අවස්ථාවක මෙය කරන්නට එපා. බෙල්ලේ තියාගෙන මේක ඉහළ පහළ අදිනවා. ඉන්පස්සේ ඔබ මේක බෙල්ල දිගේ අදිනවා මුහුණට, කටට, නාසයට. මේක තමයි මේ කොරෝනා රෝගය පැතිරෙන්න මේ වෙනකොට විශේෂයෙන්ම වැඩි අවදානමකට ඔබව ලක් කරන්නේ. දෙන්නේ කෑම කනකොට දෙන්නම එකවර මුවාවරණය ඉවත් කර තිබෙනවා නම් ඩෙල්ටා වැනි මෙම වෛරසය පැතිරෙන අවස්ථාවලදී ඒක ඊටාම භයානකයි. කිසිදු අවස්ථාවක එක් රැස් වෙලා කතා බහ කර කර කෑම ගන්නට එපා. සංවෘත කාමර ජනෙල් වැහිච්ච තැන්, වාතාශ්‍රය නොමැති තැන්වල හිඳීමෙන් වළකින එක හුඟක් වැදගත් වෙනවා. කිසිදු අවස්ථාවක වැසිකිළිය තුල Tamanගේ මුව ආවරණය ගලවන්නට එපා. මේ ඇස් නිතර නිතර අපිරිසිදු දෑත් වලින් ඇල්ලුවොත් මේ ඇස්වල පටල තුලිනුත් මේ වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. ඔබ කණ්ණාඩි දබන කෙනෙක් නම් කණ්ණාඩි දෙක නිතරම සබන් යොදා පිරිසිදු වතුරේ පොඟවල සෝද ගන්න එක හරි වැදගත් වෙනවා. ශල්‍ය මුව ආවරණ අද භාවිත කරන එක කිසිම අවස්ථාවක හෙට භාවිත කරන්න එපා. රටේ පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ පනවනු ලබන නිරෝධායන ඇදිරි නීතියට අනුගත නොවන පුද්ගලයන් සොයා සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබෙනවා.
මේ අතර පවත්නා කොරෝනා අවදානම හමුවේ වෙළඳ සංගම් සහ ව්‍යාපාරික ප්‍රජාව එක්ව නගර 43ක වෙළඳසැල් මේ වන විට වසා දමා තිබෙනවා. ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම් 4 දක්වා ක්‍රියාත්මක කරනු නිරෝධායන ඇඳුරු නීති කාලය තුළ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම රථවාහන හා පුද්ගලයන් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. ඇඳුම්නීති වෙලාවනේ පාරේ ඉන්නේ. මිනිස්සුන්ට අවශ්‍යතාවයට බඩු ගන්න ඇවිල්ලා ඉන්නවා. දැන් අන්තිම මොහොතේ මේ වහගෙන යන වෙලාවට බඩුවක් මුට්ටුවක් ගන්න මිනිස්සුන්ට වෙලාවක් නැහැ. මේ අතර පුද්ගල ඒකරාශී වීම සීමා කරමින් රජය විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව නොතකා ත්‍රිකුණාමලය සමුවල්තිව් ප්‍රදේශයේ උපන්දින සාදයක් පවත්වා තිබෙනවා. යතුරු පැදිවලින් පැමිණි තරුණීන් පිරිසක් මෙම උපන්දින සාදය පවත්වන ආකාරයේ දර්ශන පෙළක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. Happy birthday to you. Happy birthday dear Mr. Vijay. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීම තහනම් කර තිබියදී කුලියාපිටිය නාරංගොල්ල බටගොල්ලවත්ත ප්‍රදේශයේ පැවැත් වූ විවාහ මංගල උත්සවයක් වැටලීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ පොලිසිය එක්ව ක්‍රියා කරනු ලැබුවා. නෑ සර් වෙඩින් එක කියලා කට්ටිය කියලා නැහැ. මේ 40 ටික කරලා දැන් එක් කියන්න හැදුවේ. විවාහ මංගල්‍ය උත්සවයට එක්ව සිටි පිරිසක් පලා ගොස් ඇති අතර එම ස්ථානයේ සිටි අනිත් පිරිස ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ක්‍රියා කර තිබෙනවා. වාඩ 8යි 19 දෙවල් දක්වා දෙලින් ගොඩක් යන්න බෑ. PCR එකේ 8:29 එන්න ඕනේ. තවද බණ්ඩාරවිල උතුරු කැබිල්ලේවල ප්‍රදේශයේ නිවසක පැවැත්වීමට සූදානම් කර තිබූ මල්වර උත්සවයක් වළක්වාලීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ක්‍රියා කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පසුගිය 15 වන දින සිට මේ දක්වා කාලය තුල නගර 43ක වෙළඳසැල් ස්වච්ඡාවෙන් වසා දැමීමට වෙළඳ සහ ව්‍යාපාරික සංගම් පියවරගෙන තිබෙනවා. අදත් ඇඹිලිපිටිය, ඇහැලියගොඩ, කොටගල, හාලිඇල, නොච්චියාගම, කදුරුවෙල, හුංගම, මොණරාගල, වීරකැටිය, විල්ගමුව, කැප්පෙටිපොළ, කිලිනොච්චිය, කටුවන, මිද්දෙනිය, තමුත්තේගම ඇතුළු නගර ස්වච්ඡාවෙන් වසා දැමීමට වෙළඳ සංගම් පියවර ගන්න ලැබුවා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට සතියකට වසා දැමීමට තඹුත්තේගම එක්සත් වෙළඳ සංගමයේ පියවරගෙන තිබෙනවා. ඒත් එසේ වසා තිබීදීත් අදත් ගොවීන් එළවලු තොග මෙම ආර්ථික මධ්‍යස්ථානයේ වෙත රැගෙන විත් ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. එලෙස රැගෙන එළවලු තොග ප්‍රධාන මාර්ගයේ දෙපස තබා අලෙවි කරන අයුරුද දක්නට ලැබුණා. නිරෝධායන නීතිය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකල පුද්ගලයන් ඊයේ දිනය තුළදී පමණක් 229 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළා. මේ අතර වර්තමාන COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළ කළා. රට වහනවද නැද්ද එහෙම නැත්නම් රට අරිනවද නැද්ද කියන එක තීරණය කරන්නේ විද්වත් කමිටුවක් මගින්. මේ කාවද රවට්ටන්න හදන්නේ? මේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන් වෙන්නේ හරි දත්ත මත පදනම වැඩ කරොත් විතරයි. දත්ත මත පදනම වැඩ කරන්නේ නැතුව මේ ක්‍රියාත්මක වෙන්නේ අනිවාර්යෙන්ම මේ ලෝකෙට ලකුණු දාගෙන hina වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. රටේ ඇඳිරි නීතියක් දැම්මොත් එතකොට කන්න බඩු නැහැ. එතකොට පිටකොටුවෙත් බඩු නැහැ. අනිත් කඩත් ඔක්කොම වැහිලා. ඊළඟට මම දන්නවා කට්ටිය කියන්නේ අපිට කන්න නැහැ. සල්ලි දුන්නත් කියනවා බෙදලා සල්ලි දුන්නාට සල්ලි කන්නද කියලා. කෝටි 60,000ක් සල්ලි අච්චු ගහපු ආණ්ඩුවෙන් අපි අහනවා තව කෝටි 5,000ක් අච්චු ගහලා දුන්නා කියලා මේ රටේ මිනිස්සු මැරෙන්නේ නැහැ. මේ රට කඩම් වැටෙන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මැරෙන එක නවත්ත ගන්න නම් තව කෝටි 10,000ක් අච්චු ගහලා දීලා හරි ආදායම් නැති මිනිස්සුන්ට සති දෙකක් ගෙවල් වල ඉන්න කියලා ජීවත් වෙන්න පාර කැපුවේ නැත්තම් අපට පාරවල් අයිනේ මලමිනී ගොඩ ගහන්න වෙන. වසන්ත සමරසිංහ රත්නප්‍රියල එකතු වෙලා මේ රටේ ජනතාව රැස් කළ රට පුරාම මේ කොරෝනා ව්‍යාප්තිය ඇති කරේ මෙන්න මෙවැනි උද්ඝෝෂණ සංවිධානය කරපු ඒ උදවිය තමයි මේකට වග කියන්න ඕනේ. ඒ වගේම මේ රටේ බිඳුරු කැඩුණු ආර්ථිකය තවදුරටත් බිඳලා මේ රටට විරුද්ධව මේ ගෙන යන කුමන්ත්‍රණයක් තමයි මේ මොහොතේ අරගෙන යන්නේ. ආර්ථිකය මේ කෙටි කාලින වැහුවයි කියලා කඩාගෙන වැටෙන්නේ නැහැ. මේ ණය ටික ප්‍රතිව්‍යුහ කරගෙන ඊට පස්සේ අවුරුදු 2කට අපිට මොරටෝරියම් එකක් ලබා ගන්න. ඒ ඉතුරු කරන ඩොලර් බිලියන 10 පාවිච්චි කරන්න ජනතාවගේ සුබ සිද්ධිය සඳහා එන අවුරුදු 2 මිනිස්සු ටික බේර ගන්න. ආගවත් බලපෑම් වලට තීන්දුව ගන්නෙ නැහැ ආණ්ඩුව. නමුත් සුදුසු තීන්දුව දැන් මීට සතියකට කලින් ගත්ත තීන්දුව වෙනස් කරලා තියෙනවා. මේ වෙනකොට කීප සැරයක්ම වෙනස් කරලා සංචරණ සීමා දැඩි කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය තීන්දුව ගන්න කිසිම අවස්ථාවක අතිගරු ජනාධිපතිතුමා මැලි වෙන්නේ නැහැ.
මේ අතර පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. බේකරි නිෂ්පාදන සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම මෙම මිල ඉහළ දැමීමට හේතු වූ බවයි එම සංගමය පෙන්වා දෙන්නේ. ලබන සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ගෙඩියක මිල රුපියල් 5කින්ද අනිකුත් සියලු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10කින්ද කේක් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100කින්ද ඉහළ දමා තිබෙනවා. අප සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. අපි තීරණය කරා ලබන සඳුදා ඉඳලා අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කිරීමට අනිකුත් සියලුම බනිස් චෝටීස් වර්ගවල මිල රුපියල් 10කින් වැඩි කිරීමට සිද්ධ වෙනවා. ඒක නවත්තන්න බෑ. කේක් කිලෝ එකක මිල රුපියල් 100කින් වැඩි කරන්න වෙනවා. ඒක නවත්තන්නත් බෑ. සීනි ප්‍රශ්නය හන්ද රුපියල් 880ක ටැක්ස් එකක් ගන්න මේ බටර් කිලෝ එකකට ඉල්ලා සිටිනවා රජයෙන් මේ පිළිබඳව ඉක්මන් පියවරක් අරගෙන ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න කියලා. බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාව පළ කරන්නේ මෙවන් අදහසක්. මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්නේ නැතුව වහා බේකරි ආශ්‍රිත සියලු නිෂ්පාදන මිල පහළ දාලා මේ රටේ ආහාර අත්‍යවශ්‍යතාවය සුරක්ෂිත කරන්නයි කියලා ඉල්ලා සිටිනවා. පාන් වගේ අත්‍යවශ්‍ය දිනදා භාවිතා කරන භාණ්ඩවල තව මිල වැඩි වෙනවා කියන්නේ අපි වගේ මිනිසුන්ට ලොකු අසාධාරණයක්. කාටත් හොරෙන් නුඹ ඉහළට ගියාපන්. මේ අතර ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස බලශක්ති අමාත්‍යවරයා නිකුත් කර ඇති ට්විටර් පණිවිඩයත් සමග ඉදිරියේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ලංකා කණ්ඩතෙල් වෘත්තීය සමිතිය පෙන්වා දෙනවා. පෙට්‍රල් මෙට්‍රික් ටොන් ගැටලුවකින් තොරව 90,000ක් ගබඩා කරන්න පුළුවන්. ඩීසල් කනිතෙල් සමාගමේ සමස්ත ගබඩා සංචිතය මෙට්‍රික් ටොන් 1,60,000යි. විදුලි මණ්ඩලයේ මෙට්‍රික් ටොන් 40,000ක් එක්ක මෙට්‍රික් ටොන් 2,02,000ක් ගබඩා කරන්න. මේ මොහොත වෙන විට තියෙන්නේ ඩීසල් මෙට්‍රික් ටොන් 65,000යි. දිනකට මෙට්‍රික් ටොන් 5,500ක් අලෙවි වෙනවා. ඒ කියන්නේ දවස් 11කටවත් නැති තෙල් ප්‍රමාණයක් තියෙනවා. මේ ඊය සංඛ්‍යාලයක පෙට්‍රල් දිනකට මෙට්‍රික් ටොන් 3,000ක් ඕනේ. දැනට තියෙන්නේ 32,000යි. දින 10කට ප්‍රමාණවත් පෙට්‍රල් පමණයි තියෙන්නේ 92. වෙළඳපොලේ පවතින මිල ගණන් වලට වඩා අඩු මිලකට අත්‍යවශ්‍ය සහන මල්ලක් සතුස හරහා නිවසටම ලබා දීමේ වැඩපිළිවෙලක් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කළා. හෙට සිට සති 2ක කාලයක් සඳහා ක්‍රියාත්මක මේ වැඩපිළිවෙල වෙනුවෙන්ම 1998 නව දුරකථන අංකයද අද හඳුන්වා දුන්නා. සතු සහරා රුපියල් 1998කට අලෙවි කරන භාණ්ඩ වර්ග 20ක් සහිත මේ සහන මල්ල ගැන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙලෙස අදහස් පළ කළා. භාණ්ඩ මල්ල තුල රතු කැකුළු කිලෝ 2ක්, සුදු කැකුළු කිලෝවක්, නාඩු සහල් කිලෝවක්, පිටි කිලෝවක්, පරිප්පු කිලෝවක්, සුදු සීනි කිලෝවක්, රතු සීනි කිලෝවක්, නූඩල්ස් පැකට් එකක්, ඒකොළ පැකට්ටුවක්, මිරිස්, ගම්මිරිස් 3-5, හාල් මැස්සන් යනාදී වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20ක් තිබෙනවා. මේ භාණ්ඩ වර්ග 20 අපිට සතොස වශයෙන් අද වෙළඳ පොලේ පවතින මිලට වඩා රුපියල් 600කට වඩා අඩුවෙන් තමයි මේ භාණ්ඩ මල්ල සකස් කරලා තියෙන්නේ. ස්වයන් නිරෝධායනයක් කරගන්න කියලා තමයි රජය කියලා තියෙන්නේ. රට ලොක්ඩවුන් කළත් සතොස ශාඛාව විවෘතව පවතිනවා. ඒ ශාඛාව පදනම් කරගෙන තමයි ගමට නිරෝධායන මධ්‍යස්ථානවලට, රජයේ කාර්යාලවලට, නිවාසවලට මේ සහන මල්ල බෙදා දෙන්නේ. හෙට දිනේ සිට පැය 24ක් ඇතුළත රුපියල් 1998ක මිලට 1998 කියන දුරකථන අංකයට කතා කළාම තමන් කොයි ප්‍රදේශයක සිටියත් අතොසහරහා මේ සහන මල්ල කිසිදු ප්‍රවාහන ගාස්තුවක් නැතුව සති 2ක් යනතෙක් මේ භාණ්ඩ මල්ල නිවසට ගෙනින් දෙනවා ලංකාව පුරාම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. පාස්කු ප්‍රහාරයේ වගකීම තමන් පිට පැටවීමේ සූදානමක් පවතින බව පවසමින් ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක් අද අස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවා. එහිදී නාහිමියන් හමුවේ ඔවුන් අවධාරණය කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යහපාලන රජය සමයේ පත් කළ ජනාධිපති කොමිසම ලබා දී ඇති තීන්දුව මගින් පොලිස් නිලධාරීන් පිරිසකට බරපතල අගතියක් සිදුව ඇති බවයි. මේ අතර පාස්කු ඉරු දින බෝම්බ ප්‍රහාරය පිළිබඳ වත්මන් තත්ත්වය දැනුම් දීම සඳහා කතෝලික පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. ලබන 21 වෙනිදා සිදු කරන විරෝධතාවය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද පැවති මාධ්‍ය හමුවකදී ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් මෙලෙස අදහස් පළ කළා.
මාර්තු මාසේ අප්‍රේල් මාසේ ඉඳන්ම මේ පිළිබඳ බුද්ධි තොරතුරු ලැබිලා තියෙනවා. ඊටාම නිශ්චිත බුද්ධි තොරතුරු. එහෙම ලැබෙන උම කලාතුරකින් නේ. ප්‍රහාරය සිදු වෙන දවසේ 8:45ට සිද්ධ වුණේ උදේ 6ටත් ඇවිල්ලා තියෙනවා තොරතුරු. නිශ්චිත තොරතුරු. ඒතර එහෙම තියෙද්දි මේ ප්‍රහාරය වළක්වා ගත්තේ නැහැ කියන එක බෝම්බෙ තිබ්බහා සමානයි. Tamanගේ වගකීම් හරිහැටි ඉටු නොකිරීම නිසා මේ තරම් විශාල ඝාතන සංඛ්‍යාවකට ඉඩකඩ සපයපු රාජ්‍ය නිලධාරීන්, දේශපාලකයන්, උසස් පොලිස් නිලධාරීන් රාශියක් ගැන පාස්කු විමර්ශන කොමිෂන් සභාව සඳහන් කරනවා. ඒ අය නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා මොනවද ඒ වෙනුවෙන් කර යුත්තේ කියලා. වැදගත් දේ තමයි හිටපු නීතිපතිවරයා මේ ඝාතනය පිටුපස මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියපු කතාව. ඒතකොට මේ නීතිපතිවරයා ගාව තමයි අපි විශ්වාස කරන්නේ තියෙන්නේ අපි කාටවත් වඩා මේ පිළිබඳ තොරතුරු. එවැනි පුද්ගලයෙක් කියනවා නම් මේක පිටිපස්ස මහා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා අපිට ඒක විශ්වාස කරන්න වෙනවා. අපිත් හිතනවා මේ ඝාතනය පිටිපස්ස දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. පාස්කු ප්‍රහාරයේ වින්දිතෙන්ට සාධාරණය ඉටු කරනු ලෙස ඉල්ලා සමගී ජනබලවේගයේද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හැබැයි ඒ වෙනුවට කැබිනට් මණ්ඩලෙන් පත් කරපු අනුකමිටුවේ තීන්දුව ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. එතකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරපු පරීක්ෂණ ඒවට නඩු දාන්නේ නැද්ද? එතකොට කොළඹ අපරාධ කොට්ටාසෙන් කරපු පරීක්ෂණ වලට නඩු පවරන්නේ නැද්ද? මේ සියල්ලක්ම අද පුස් වෙඩිල්ලක් බවට පත් වෙලා හමාරයි. දැන් පැහැදිලි කතෝලික සභාව එළියට බහැලා කියන දේ, කාදිනුනාසේ ප්‍රමුඛේ කණ්ඩායම කියන දේ අපි සියලු දෙනාම දැන් අනුමත කරමින් ඉන්නවා. මොකද අපිටත් දැනෙනවා ඇඟට මෙන්න මෙවැනි දෙයක් සිද්ධ වෙලා කියලා. මේ අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ පොලිස් නිලධාරීන් 20ක් පමණ පිරිසක් අද පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවා. මෙම සියලු නිලධාරීන් පාස්කු ප්‍රහාරය සිදු වූ සමයේ අදාළ ප්‍රදේශවල රාජකාරීවල නිරතව සිටි පොලිස් නිලධාරීන්. ඒ නිලධාරීන්ට ගැටලුවක් පසුවෙලා තියෙනවා අපේ හාමුදුරනේ මේ ජාතක සම්බන්ධ තීන්දුව අනුව ඉතිරිවලා රසවාදී ප්‍රහාරවල ඍජු හෝ අප්‍රව සම්බන්ධතාවයක් තියෙන නිලධාරියෙකු විනා ඒ ප්‍රදේශ රාජකාරී කළ පමණින් ඒ නිලධාරීන්ව මේ වගේ පීඩනයක් ලක් කරනවා නම් පොලිස් නිලධාරීන්ගේ මානසිකත්වය තාම පහළ මට්ටමට ඇදවැටෙනවා. මේක එදා යහපාලන ආණ්ඩුව දැනගෙන හිටිය ISIS සංවිධානයේ මෙහෙම ප්‍රස්තාව ප්‍රහාරයක් එල්ල කරනවා කියලා. හැබැයි අපිට තොරතුරු ලැබිලා තිබුණේ මේක සම්බන්ධයෙන් තොරතුරු සොයන්න කියලා විතරයි. ඒ යහපාලන රජය මේ කරපු වරද කාගේ හරි පිටින් යවන්න ඕනේ. මේ අහිංසක පොලිස් නිලධාරී 20ක් 30ක් අතර සංඛ්‍යාවකට රස්සාව අහිමි කරලා හිරගත කරන්න සූදානම් කරනවා. අද වෙනකොට මේ යහපාලන රජය පත් කරපු කොමිෂන් සභාව දුන්න තීන්දුව හින්දා හෙට දවසේ අපිට එල්ලුම් ගහ හිමි වෙනවා. එහෙම නැත්නම් හිරගෙදර තපින්න සිද්ධ වෙනවා. ලෝකේ අනන්තව ප්‍රහාර එල්ල වෙනවා, ජීවිත නැති වෙනවා. හැබැයි ලෝකේ කිසිම තැනක එදා දවසේ රාජකාරී කරපු නිලධාරීන්ට විරුද්ධව මේ වාගේ තීන්දුවක් අරගෙන නැහැ. අපි කරපු එකම වරද එදා දවසේ රාජකාරී කරපු එක. එදා රාජකාරී නොකරනම් අද අපිට මේ ටික වෙන්නේ නැහැ. මේ දළදා ආම්දුරුවන්ට වැඳලා ඉල්ලන්නේ, මේ මහානායක මහත්මයා ඉල්ලන්නේ අපිට විරුද්ධව විනය පරීක්ෂණ තියන්න එපා. අපිට විරුද්ධව අධිකරණ නඩු පවරන්න එපා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ආරාධිත 2020 තරඟාවලියේ හෙට දිනේදී පැවැත්වීමට නියමිතව තිබූ තරඟ දෙක අනිද්දා දක්වා කල් දමා තිබෙනවා. ක්‍රීඩකින් රැඳී සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ක්‍රීඩකින් හට අද දිනේදී PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඒ සමගින් සමුගන්නයි මේ සූදානම. සුබ රාත්‍රියක්.